අයිබෝවන් අපි ආධුනිකව හැටියට රක්ෂණ ශාස්ත්‍රයට ඇතුළත් වෙනකොටම අපිට අපේ මේ රැකියාව සම්බන්ධව ලයිසන් එකක් අපි ගත යුතුයි. ඔබ දන්නවා වෘත්තියකට ලයිසන් එකක් ගන්නවා නම් ඒ වෘත්තිය ප්‍රොෆෙෂනල් ජොබ් එකක් වෙනවාමයි. ඔබ දන්න තරමින් ප්‍රොෆෙෂනල් වෘත්තියක් කරනවා නම් ඒ කියන්නේ ඒ වෘත්තියකට ලයිසන් එකක් අවශ්‍ය වෙනවා. මොන වගේ වෘත්තීන් වලටද සාමාන්‍යයෙන් අපි ලයිසන් ගත යුත්තේ? අපි ගත්තොත් ડોක්ටර් කෙනෙක් වෙන්න නම් එයාට එක්සෑම් එක පාස් වුණාට මදි. එයා PP කරන්න එහෙම නැත්නම් මේවට ඒකට ලයිසන් එකක් ඕනේ. මේ බෝඩ් එකේ අපි දකිනවා රෙජිස්ටර් අංකයක්, ලියාපදිංචි අංකයක් තියෙනවා. ඒතකොට ඒ වගේම තමයි ලෝයර් කෙනෙක් එයාගේ රැකියාව කරගෙන යන්න එයාට ලයිසන් එකක් ගන්න ඕනේ. එයා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් නිසා මේ අපිට සිද්ධ වෙනවා වෘත්තීය මට්ටමින් ලයිසන් එකක් ගන්න. ඉතින් මේ ලයිසන් එක තමයි අපි ඔබට මේ ලයිසන් එක ගන්න අවශ්‍ය කරන වපසරිය ක්‍රියාත්මක කරන අවස්ථාව තමයි මේ අපි අද ඔබට උදා වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඔබට මේ වෙනකොට ශිල්පීය ප්‍රවීණතා පාඨමාලාව කියන පොත ඔබ සියලු දෙනාටම ලැබිලා ඇති. ඔබ මේ පොතේ තමයි අපේ සිලබස් එක මේ ලයිසන් එක ගන්න එක්සෑම් එක පාස් කරගන්න අවශ්‍ය කරන තොරතුරු සියල්ලම තියෙන්නේ මෙන්න මේ ශිල්පීය ප්‍රවීණතා පාඨමාලාව කියන මේ ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා සකස් කරලා තියෙන මෙන්න මේ පොත ඇතුළේ. ඉතින් එහෙමනම් අපි මේ සිලබස් එක මේක ඇතුළේ තියෙන කොටස් ටික අපි හරියට ඉගෙන ගත්තොත් අපිට හැකියාව ලැබෙනවා බොහොම පහසුවෙන් ඒ අපිට ලැබෙන විභාගයට මුහුණ දෙන්න. ඉතින් එතකොට මේ මේ ශිල්පීය ප්‍රවීණතා පාඨමාලාව කියන මේ පොතේ අපි ඔබට සලකලා බැලුවොත් ඔබ දකිනවා ඔබ පෙරලා බැලුවොත් ඔබට පේනවා අපිට මේ පොතේ තියෙන සිලබස් එකේ තියෙන chapters 7යි. නේද? chapters කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ඒතකොට මෙන්න මේ 7 තමයි අපි හරියට නිවැරදිව ඉගෙන ගන්න යුත්තේ. ඒක අපිට නිවැරදිව අපි අධ්‍යයනය කළාම අපිට හැකියාව ලැබෙනවා ඕනම මේ ප්‍රශ්නයකට අපිට උත්තර දෙන්න. එතකොට අපිට පුළුවන් අපේ මේ වෘත්තීය සුසුකම සපුරා ගන්න. ඉතින් එහෙමනම් මේකේ මම අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි පරිච්ඡේදය. දැන් රක්ෂණ කර්මාන්තය ගත්තාම මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඇත්තට මේ රක්ෂණ කර්මාන්තයේ කොච්චර කාලයකට ඉහතද මේ පටන් අරන් තියෙන්නේ. අපි ගත්තාම ඔබ ඔය පොත කියවොත් පළවෙනි ටිකේම ඔයාලට තේරෙනවා මේක වසර 2000කට විතර පෙර තමයි මේ රක්ෂණයේ තියෙන සංකල්ප රක්ෂණය කියන්නේ සංකල්පයක් නිසා මේ සංකල්ප මට්ටමින් මේක බිහි වෙන්නේ. එතකොට ඒක රෝමානු අධිරාජ්‍යයේ පැවති සමයේදී ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද? මරණාධාර සමිතියක් විදිහට තමයි එහෙනම් රක්ෂණයේ කියන සංකල්පය මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද? මරණාධාර සමිතියක් විදිහට. නේද? එතකොට මෙන්න මේවා තමයි ඔබ මතක තියාගන්න ඕනේ දේවල් තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අද්දේ මේ සමිති සමාජ මේ සමාජිකින්ගේ අවමංගල්‍ය වියදම් ලබා දෙන්න තමයි මුලින්ම මේක ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට අද තියෙන තත්ත්වයට එන්නේ මෙන්න මේ චූටි බීජය තමයි වර්ධනය වෙලා මහා විශාල ගහක් වෙලා අද මේ රක්ෂණයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඉතින් ඒතකොට එහෙනම් මුලින්ම ඇති උනේ මේක අවුරුදු 2000කට පෙර නේද? රෝම අධිරාජ්‍යයේ මරණාධාර සමිතියක් ආකාරයෙන් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ
සාමාජිකයන්ගේ අවමංගල්‍ය සඳහා තමයි මුදල් දීලා තියෙන්නේ. ඉතින් දායක මුදල් වලින් ගෙවූ බවට සාක්ෂි ඇත. මෙම ක්‍රියාවලිය වාර්ෂික සැලසුමක් වශයෙන් ක්‍රියාත්මක වී ඇතැයි විශ්වාස කෙරේ. තවද ගෙවිය යුතු ප්‍රමාණය පිළිබඳව කිසිම විද්‍යාත්මක සාධක වාර්තා වී නොමැත. ඒ කීයක් වාරිකයක් හැටියට තැන්පත් කරද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒක තමයි අපි ওই රක්ෂණ කර්මාන්තය හැඳින්වීම කියන එකේදී කර්මාන්තයේ මුලින්ම අපිට තියෙන මේ බාහිර මුළු ලෝකයේම ආරම්භ වෙච්ච කර්මාන්තය ගැන අපි කතා කළොත්. ඉතින් මේ කර්මාන්තයේ වාණිජ්‍ය සංගම් තම සමාජිකයන්ගේ අවමංගල්‍ය වේදම් සඳහා මුල්‍ය ආධාර සැපයීමට උත්සාහ දැරීම හේතුවෙන් මධ්‍යතන යුගයේදී බ්‍රිතාන්‍යයේ මේ හා සමාන නොයෙකුත් සමිති ඇති විය. ඒ කියන්නේ එතකොට වාණිජ්‍ය සංගම් කියන අය තමයි මේ මරණාසන්න සමිති ආරම්භ කරලා තියෙන්නේ. නේද? ඔබ දන්නවා අපේ ගොඩක් වෙලාවට ගමෙත් ඒ වගේ මරණාසන්න සමිති තියෙනවා. එතකොට මේ සමිතිවල පුද්ගලයෙක් වාරිකයක් හැටියට මුදල් ගෙවනවා. හැබැයි එයාට ආයෙ ප්‍රතිලාභ ලැබෙන්නේ මරණොත් විතරයි. නේ? අපි දැන් ආයතන වල අපි වැඩ කරනවා. අපි ඒකේ මරණාසන්න සමිති වල සහභාගී වෙනවා. එතකොට අපි ඒකට වාරික තැන්පත් කරනවා. සමහරවිට අපේ ආයතනෙන් මේ පෙන්ෂන් ගන්නවා. අපි 7-5ක්වත් භුක්ති විඳින්නේ නැහැ. ඉතින් මේක තමයි මරණාසන්න සමිතිය ඒ කාලෙත් තිබිච්ච තත්ත්වය. ඉතින් ඒක ක්‍රමයෙන් වැඩි දියුණු වෙනවා. අපි බලමු ඉස්සරහදී කොහොමද මේ බීජය මොන විදිහට මහා ගසක් වෙන්නේ, කොච්චර ප්‍රයෝජනයක් සමාජයට ඊට පස්සේ ලබා දෙනවද කියන එක. දැන් මේකෙදී අපිට ලෝක ඉතිහාසය ගත්තාම මුලින්ම ජීවිත රක්ෂණයක් ගත්ත පුද්ගලයා හැටියට සටහන් වෙලා තියෙන්නේ ඉංගලන්තයේ විලියම් ගිබන්ස් කියන පුද්ගලයා. දැන් මේ පුත ඔයාට කියනකොට තේරෙවි මේ ලන්ඩනයේ ඔහු මොන ව්‍යාපාරිකයෙක්ද? ලුණු ව්‍යාපාරිකයෙක්. නේද? විලියම් ගිබන්ස්. නේද? යන අයගේ ජීවිතය මත රිචඩ් මාර්ටින් යන අයට රොයල් එක්ස්චේන්ජ් රක්ෂණ සමාගම. එහෙනම් රක්ෂණ සමාගම කවුද? රොයල් එක්ස්චේන්ජ්. එතකොට ජීවිත රක්ෂණය ලැබුවේ කවුද? විලියම් ගිබන්ස්. කොයි අවුරුද්දේදීද? 1583 ජූනි 15. ඔන්න ඔය තමයි ප්‍රශ්න වලට අපි ඉස්මතු වෙන්නේ. නේද? එතකොට මේක මේ ජීවිත රක්ෂණයත් ඇත්තටම කෙලවර වෙලා තියෙන්නේ ශෝකාන්තයෙන් නේද? නේද? ඒ ස්වභාවයෙන් මොකද ඒ කාලේ තිබිච්ච එච්චර දියුණු තත්ත්වයට තිබිච්ච නැති නිසා. දැන් අපිට මේක කියවුවොත් තේරෙවි මේකෙදි පවුම් කියන්නේ පවුම් 8ක් එයා වාරිකේ හැටියට ගෙවනවා. එයා මලොත් කවුද? විලියම් ගිබන්ස් මලොත් පවුම් 100ක් ලබා දෙනවා කියලා. ඒතකොට ඒකේ කතාව තියෙන්නේ එක් අවුරුද්දකට නේ. එක් අවුරුද්දකට. හැබැයි අවසනාවකට විලියම් ගිබන්ස් ඒ අවුරුද්ද ඇතුළත මැරෙනවා. ඒතකොට රක්ෂණ සමාගම මොකද කරන්නේ? මේක අර්ථකථනය කරනවා කාලය වෙනකට. දැන් අපි දන්නවා කීර්තු වසර කියලා කිව්වහම මේ එතන මාස 12 අපි මේ සාමාන්‍ය තත්ත්වය. ඊට පස්සේ අර්ථ දෙකන චන්ද්‍ර මාස. දැන් චන්ද්‍ර මාස වලින් ගත්තාම මාසේ දවස් අඩුයි. එතකොට ඒ හැටියට කතා කරන ඉඳලා අර රක්ෂණීය බාරගත් පුද්ගලයා නැත්නම් රොයල් එක්ස්චේන්ජස් කියනවා ඔයාගේ අපි ගිවිසගත්ත කාලය පැනලා කියලා. දැන් කල්ලිකුත් උනාට පස්සේ පුද්ගලෙක් මලොත් ගිවිසුමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ ඒ විදිහට උනාට සාධාරණ ඉස්ත වෙලා තියෙනවා. මොකද උසාවියට ගියට පස්සේ එහි නියමිතව ඒ අපේ දීපු කියන්නේ රොයල් එක්ස්චේන්ජ් එක විලියම් ගිබන්ස්ට ලබා දීපු ඔප්පුවේ මොන જાතියේ කාල සීමාවක්ද කියලා සටහන් කරලා නැති නිසා එවකට භාවිතා වෙන කාලය හැටියට පාවිච්චි කරලා කාලය තුල විලියම් ගිබන්ස් මිය ගියා කියලා තීරණය කරලා වන්දි ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඕක තමයි අපේ ලෝක ඉතිහාසයත් එක්ක ගත්තාම මතක තියාගන්න ඕනේ පුංචි කාරණා ටික. අපි නැවත මෙනෙහි කළොත් මොනවද අපි දැනගන්න ඕනේ? ඔන්න
කිසු මේ කියන්නේ මීට වසර 2000කට ඉස්සෙල්ලා තමයි මේ සංකල්පය කෙටියට පටන් අරන් තියෙන්නේ නේ. එතකොට ඇත්තටම පොතේනුත් තව ටිකක් එහාට ගිහලා කතා කළොත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ චීනෙ. චීන තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ඒක රෝමානු අධිරාජ්‍ය පැවති සමයේදී කිසුපුරු 2000කට ඉස්සෙල්ලා මේක රක්ෂණයකින් සංකල්පය ඇතිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මොන විදිහටද? මරණාධාර සමීති විදිහට. නේද? මොන ගෙව්වේ ඒගොල්ලන්ගේ අවමංගල්‍ය වියදම් තමයි ලෑස්ති කරලා දීලා තියෙන්නේ. එතකොට මේක වැඩිපුරම පාවිච්චි වුණේ කොහෙදද? වාණිජ්‍ය සංගම් එංගලන්තයේදී වාණිජ්‍ය සංගම් තමයි මේක භාවිතා කරලා තියෙන්නේ ගොඩාක් වෙලාවට. එතකොට ජීවිත රක්ෂණය ගත්ත පළවෙනිම පුද්ගලයාගේ නම අපි කතා කළොත් කවුද? විලියම් ගිබන්ස්. එතකොට ඔහු මොන ජාතිකයෙක්ද? එංගලන්ත ජාතිකයෙක්. මොනවද ඔහුගේ බිස්නස් එක? ව්‍යාපාරේ ලුණු ව්‍යාපාරය. එතකොට කොයි අවුරුද්දේද මේක ලබා ගත්තේ? 1583 ජූනි 5. එතකොට ඔහුගේ වාරිකය කීයක් වුණාද ජීවිත රක්ෂණයට? පවුම් 8යි. කීයක් ගෙවනවා කියලා පොරොන්දු වුණාද? රොයල් එක්ස්චේන්ජ් එක පවුම් 100. ඔය ටික තමයි අපිට ඉතිහාසයේ අපේ ලංකාවෙන් පිට සිද්ධ වෙච්ච තත්ත්වය ගැන කතා කළොත් අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ මේ ටික ඔබට කියවුවම අවබෝධ වෙනවා. අපි ඊළඟට යමු ඊළඟ පරිච්ඡේදයට ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය පිළිබඳ හැඳින්වීම. ඔන්න අපේ දැන් ලංකාව තුළට එනවා. අපි දැන් ලෝකය ගැන කතා කළා. ඊට පස්සේ අපි දැන් ලංකාවට එනවා මේ පරිච්ඡේදය තුළ තියෙන ටික. හොඳයි. එතකොට අපි ලංකාවේ ගත්තොත් එහෙම අපේ ලංකාවේට රක්ෂණය භාවිතා වෙලා තියෙන උගක්කාට ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය කෝපි හා තේ කර්මාන්තයේ සම්බන්ධයි. මොකද දැන් විදේශිකයෝ ඇවිල්ලා අපේ ලංකාවේ කෝපි වගාවන් ඉස්සෙල්ලාම ආරම්භ කළේ. ඒක කෝපි වගාව ආරම්භ කළාම ඕම් මෙහි දැන් කොහේ හරි ෆැක්ටරියක් තියෙන ඈතක ඒ ෆැක්ටරිය හැදෙන කෝපි ටික නේද? ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කරලා ඊට පස්සේ නැවුගත කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටට යවලා එතුණුත් බෙදාහරන කට්ටිය පිළිබඳව සෑහෙන දිග කතන්දරයක් තියෙනවා. එතකොට මේ ඕනෑම අවස්ථාවකදී මේ තමුන්ගේ කෝපි ටිකට නැත්නම් මේ භාණ්ඩයට විනාශයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විනාශය අවම කරගන්න විනාශ වුණොත් එයාගේ පාඩුව අවම කරගන්න රක්ෂණය ආරම්භ කරලා තියෙනවා. ඒතර ඒකයි ලංකාවේ කෝපි වගාව තේ වගාවට ආරම්භ කරලා තියෙන්නේ. එතකොට එහෙම මේ ආරම්භ කරපු රක්ෂණය එතකොට තිබුණා විදේශීය රටවල් ඇවිල්ලා අපේ ලංකාවේ මේ රක්ෂණ ආයතන පවත්වාගෙන යනවා. ඒවා ඔක්කොම තිබුණේ විදේශීය කර්මාන්ත. එතකොට ඒගොල්ලන් ඒ රක්ෂණය ඒගොල්ලන්ගේ පැවැත්මට අරගෙන යනවා. එහෙනම් ඉස්සෙල්ලාම ලංකාවේ රක්ෂණය කියන එක ආරම්භ වෙන්නේ 1938. එතකොට 1938 කාරණා දෙකක් සිද්ධ වෙනවා. මම මේ පොතම කියන්න යන්නේ මේ පොතේ තියෙන සාරාංශය ඔබට කියා දෙන්න. ඔබට ඔය පොත කියනකොට ඔය ටික අවබෝධ වෙනවා. මම හිතන්නේ මේ වෙනකොටත් ඔය පොත පිටුවේ තියෙන ඡේදයේ කියවලා තියෙන නිසා ඔබ දන්නවා ඔබට මතක් වෙනවා මේ ලංකාවේ රක්ෂණය කියන එක ආරම්භ කරන්නේ රක්ෂණය ආරම්භ කරනවා කියන වචනේ කතා කරනකොට දැන් 1938ට කලින් විදේශීය සමාගම් වල රක්ෂණය මෙහි පැවතිලා තියෙනවා. හැබැයි ලංකාවේ දේශීය සමාගමක් හැටියට රක්ෂණය දේශීය සමාගම් වලට පටන් ගන්න 1938 මොකද ඒක තමයි දේශීය සමාගම් පනතක් ගේන්නේ. දැන් 1938 කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි දේශීය සමාගම් පනත ස්ථාපිත වෙනවා. ඒ ස්ථාපිත වෙනවත් එක්කම සිලෝන් ඉන්ෂුරන්ස් කියන සමාගම ආරම්භ කරනවා. පැහැදිලිද? එතකොට ඒ වගේම තමයි 1938 දී
තුන්වෙනි පාර්ශ්වය සඳහා රක්ෂණීය නියම වෙනවා. දැන් අපේ ඒ 1938 වෙනකොට ඔක නිකන් පොඩ්ඩක් බලන්න ගිහිල්ලා 1938 වෙනකොට අපේ තිබුණේ ගොඩාක් දෙනෙක් පයින් යනවා. තව කට්ටියක් කරත්තවල යනවා. එතකොට මොනවද ගොන් කරත්ත ඒ ටිකනේ අපිට තිබුණේ. එතකොට වාහනයක් එනවා නම් බොහොම අවම වාහනයක් ඒ යන වාහනේ පිටාම තඩි වාහනයක් තමයි යන්නේ. නිකන් හැප්පුණොත් අනිත් අයට තමයි තුවාල වෙන්නේ. වාහනයට මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි තුන්වෙනි පාර්ශ්වය සඳහා රක්ෂණීය කියලා කියන්නේ. එතකොට ඉස්සෙල්ලා වෙලා අර සමාගම් අතරේ රක්ෂණය තිබුණට මේක සමාජගත වෙන්නේ නැහැ. ඒ කම්පැනි වැඩ කරන කට්ටිය එහෙම නැත්නම් ඕනර් දන්නවා රක්ෂණ සමාගම දන්නවා ඒ ටික තමයි මේ කටයුතුලා තිබ්බේ. ඒතකොට තුන්වෙනි පාර්ශ්වයට රක්ෂණය හඳුන්වා දුන්නට පස්සේ තමයි මේ ජනතාව අතර රක්ෂණය ව්‍යාප්ත වෙන්නේ. පැහැදිලිද? right. ඒතකොට ඒ ටික තමයි අපිට මේ ටිකේදී අපි කතා කරන ගියොත් අපිට පැහැදිලිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ රක්ෂණය මේ විදිහට පැවතීගෙන එනවා. ඒතකොට දැන් අපේ දේශීය සමාගමක් තියෙනවා. මොනවා දේශීය සමාගම් අපේ තියෙන ඉස්සෙල්ලාම ආරම්භ කරේ සිලෝන් ඉන්ෂුරන්ස් මේ රක්ෂණ සමාගම. දේශීය සමාගමක් හැටියට. එතකොට ඒ වෙනකොට විදේශීය සමාගම් ඒකම තිබුණා. නේද? ඒ විදේශීය සමාගම් වලට අපි මේ වැවිලි සමාගම් වලට කටයුතු කරන ඒවට අපි ඒජන්සි හවුස් නියෝජිතයින් කියලා සමාගම් ලෙසත් හැඳින්වුවා. නේද? right. එතකොට මේ විදිහට ඒ ටික මේ පැවැත්වගෙන දිගටම යනකොට අපේ ලංකාවේ ජනසතු කරන රැල්ලක් ඇති වුණා. ඔබට මතකයි වරාය ජනසතු කළා නේද? එතකොට ගමනාගමනේ ජනසතු කළා. එතකොට වෙළඳ ඇමති හැටියට ටීවී ඊළඟරත් මහත්තයා ඉන්නකොට එයාට හිතුණා මේ රක්ෂණය කියන එක ජනසතු කරන්න ඕනේ කියලා. මොකද්ද ජනසතු කරනවා කියලා කියන්නේ? ආණ්ඩුවට ගන්නවා. එතකොට පෞද්ගලික අංශයට ඒක මේ යොමු වෙන්නේ නැහැ. ඒකයි ජනසතු කරනවා කියලා කියන්නේ. නේද? ජනයා සතු කරනවා. ජනයා කියන්නේ ආණ්ඩුවනේ. එතකොට රක්ෂණය මොන ජනසතු කරනවා. එතකොට මේ රක්ෂණය ජනසතු කරන්නේ මොන අවුරුද්දේද? 1961. එතකොට 1961 අංක 2 දරන සංස්ථා පනත යටතේ. මොකද දැන් සංස්ථාවක් කියන එකක් පිළිට වෙනකොට පනතක් ගේන්න ඕනේ පාර්ලිමේන්තුවට. දැන් මෙතන තියෙන සුවිශේෂී තත්ත්වය තමයි අපිට රක්ෂණය කියන්නේ වෙන් වෙන්නේ අන්න එතනින්. මොකද්ද? දැන් අපිට ෆිනෑන්ස් කම්පැනියක් ආරම්භ කරනවා කියලා හිතන්නකෝ. අපිට ලේෂන් එකක් ගන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් එකේ. බැංකුවක් ආරම්භ කරනවා කියලා හිතන්න. ලේෂන් එක ගන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකේ. එතකොට ඒවට ඒගොල්ලෝ තීරණය කරනවා මෙන්න මෙච්චර කැපැසිටි එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ හරහා අපිට සල්ලි දිනුනොත් ව්‍යාපාරයක් හැටියට අපිට ඒක කරන්න පුළුවන්. හැබැයි රක්ෂණය එහෙම ගන්න බෑ. රක්ෂණ ආයතනයක් ආරම්භ කරන්න නම් අනිවාර්යයෙන්ම මොනවද වෙන්න ඕනේ? පාර්ලිමේන්තුව ඇතුලේ පනතක් විදිහට සම්මත වෙලා තියෙනවා. නීතිගත වෙලා තියෙනවා. ඒකයි ඔබට ওই පොත කියවනකොට පනත් අංක කියලා එන්නේ. තේරුණාද? නිකන් ආවට ගියාට රක්ෂණ සමාගමක් ආරම්භ කරගන්න බෑ. මොකද ඒක හැමෝටම ඉහළින් හැමෝටම ආරක්ෂාව සපයන ඉතාම වගකීමක් තියෙන ආයතනයක් විදිහට රක්ෂණයක් ආයතනයක් ආරම්භ කරන්න බෑ. ඉතින් ඒක දැන් මෙතන ඔබට මේ පොත කියනකොට පේනවා අපි 6 වෙනි පිටුව සලකලා බැලුවොත් ඔබ දකිනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටවීම කියන එක. එතකොට අපි රක්ෂණ කර්මාන්තයේ 1961 වර්ෂයේ මොන ජනසතු කරනවා. ඒ ජනසතු කරනවත් එක්කම කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ජනසතු කරන රක්ෂණය. ඒ වගේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. මොන හොඳට මතක තියාගන්න මේ නම් ඔක්කොම එක වගේ ළඟ ළඟ යනවා. එතකොට අපි ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. පැහැදිලිද?
එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කරන්නේ කවදද? 1960. ඒ එක්කම රක්ෂණය ජනසතු කරනවා. මේ රක්ෂණයත් ඔබට තේරුම් ගන්න රක්ෂණය කිව්වහම ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද මේ කොටස් දෙක? ජීවිත රක්ෂණය, සාමාන්‍ය රක්ෂණය. එහෙනම් දැන් අපිට ගැටලුවක් තියෙනවා 1961 දී මුළු රක්ෂණයම ජනසතු කළාද කොටසක් ජනසතු කළාද? මතක තියාගන්න 1961 දී ජනසතු කරන්නේ ජීවිත රක්ෂණ කොටස පමණයි. ජීවිත කොටස පමණයි. එහෙමනම් 1961 දී ඒ ජනසතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ව්‍යාපාරය කටයුතු කරන යාම සඳහා බලයලත් එකම රක්ෂණ ආයතනය බවට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පත් වෙනවා. අන්න එතෙන්දී පැහැදිලිවම කියනවා ජීවිත රක්ෂණය කියන එක. එතකොට පෞද්ගලික අංශයට නැවත ජීවිත රක්ෂණය කියන්නේ මේ අලෙවි කරන්න බෑ. අලෙවි කරපු ඒවට සර්විස් එක දෙන්න පුළුවන්. මොකද ඒක කරන්න වෙනවනේ. ජීවිත රක්ෂණයක් කියන්නේ අවුරුදු 20ක් 25ක වගේ දීර්ඝ කාලීනව ගන්න මේ සැලසුම්නේ. එතකොට ඒගොල්ලෝ ආරම්භ කරපු ඒවට සර්විස් එක දෙන්න වෙනවා. හැබැයි නැවත අලුතෙන් පෞද්ගලික අංශයට තානම් කරනවා. එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විතරයි මේ ජීවිත රක්ෂණය කටයුතු කරන්න පුළුවන් ආයතනයක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනකොට කොහොමද හඳුන්වන්නේ? ඉන්ෂුරන්ස් කෝපරේෂන් කියන එක. එතකොට ICSL කියන විදිහට තමයි හඳුන්වන්නේ. සමහරවිට ඔබත් අපිට විභාගෙදී අහන්න පුළුවන් වෙනවා. ඒතකොට ඒකම 1961 දී මේ රක්ෂණය ජනසතු කළාම මේ ජනසතු කරන ආයතනය පාලනය කරන ආයතනෙකුත් තියෙනවනේ. අන්න එතකොට 1962 දී පත් කරගන්නවා මොනවද? මේ රක්ෂණ කරනු ලබන පොදු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රක්ෂණ සමාගම් විධිපත් කරන පාලනය කිරීම සඳහා අංක 1962 අංක 25 දරන රක්ෂණ පාලන පනත නීතිගත කරනවා. රක්ෂණ පාලන පනත නීතිගත කරනවා. මොකද රක්ෂණ ආයතනයේ යම්කිසි වැරද්දක් සිදු වුණොත් ඒක පරිපාලනය කරන්න ඕනේ නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අන්න 1964 දී සාමාන්‍ය රක්ෂණය ජනසතු වෙනවා. 1964 දී සාමාන්‍ය රක්ෂණය ජනසතු වෙනවා. ඉතින් ඒ වගේ තවත් අපි එහාට දිගටම යනකොට 1964න් පස්සේ එතකොට සම්පූර්ණම රක්ෂණය දැන් මේ කාගේ අතේද තියෙන්නේ? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ තමයි තියෙන්නේ. වෙන කිසිම කෙනෙක්ගෙන් රක්ෂණයක් විල දීලා ගන්න බෑ. සාමාන්‍ය රක්ෂණයක් බෑ. ජීවිත රක්ෂණයක් බෑ. 64න් පස්සේ. නේද? ඊට පස්සේ ලලිත් ඇතුළතුන්දරි මහත්තයා මුදල් ඇමති වෙලා ඉන්නකොට එයා හිතනවා රයිට් මේක තනි ආයතනයක් විදිහට තිබුණාම ලොකු සේවාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ සේවාව සිද්ධ කරන්න තව ආයතනයක් බිහිකරොත් හොඳයි කියලා ඔන්න 1980 දී ජාතික රක්ෂණ සංස්ථාව ආරම්භ කරනවා. මොකක්ද 1980 දී ආරම්භ කරන්නේ? ජාතික රක්ෂණ සංස්ථාව. ඉතින් අර 1964 ඉඳලා ඉවරලා සම්පූර්ණම මේ තත්ත්වය 1980 වෙනකම්ම හිමි වෙලා තිබුණේ කාටද? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට. ඒකට අවුරුදු කීයක්ද එතන? 18ක්. පොඩි නෑනේ. අවුරුදු 18ක් ඒකාධිකාරියක් විදිහට තමයි රක්ෂණ කටයුතු කරගෙන ගියේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ඔන්න ඊට පස්සේ 1980 දී ජාතික රක්ෂණ සංස්ථාව ආරම්භ කරනවා. නේද? ජාතික රක්ෂණ සංස්ථාවට අපි කියනවා NIC නැත්නම් National Insurance Corporation කියලා. දැන් මේ නම් එක වගේ තිබ්බට පොඩ ඉංග්‍රීසියෙන් කියනකොට වෙනස තේරෙනවා. නේ? නැත්නම් ඔක්කොම එක වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් පරිස්සමෙන් මේ දේවල් උකහා ගන්න ඕනේ. එතකොට 1980 දී ජාතික රක්ෂණ සංස්ථාව ආරම්භ කරන්න පනත ගේනවා. ඒ පනත මොකක්ද වෙන්නේ? 1979 අංක 22 දරන විශේෂ පනතකින් තමයි 1980 දී
NIC එහෙම නැත්නම් ශ්‍රී ලංකා ජාතික රක්ෂණ සංස්ථාව ආරම්භ කරනවා. පැහැදිලිද? එතකොට ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ඒගොල්ලෝ භාවිතා කරනවා මේ කියන්නේ නියෝජිතයින් පත් කරන එක. දැන් මේ නියෝජිතයින් මෙතන පත් කරලා තිබ්බට කටපාඩම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් එහෙම අපිට මේ ලොකුවටම මේ නියෝජිතයින් ගන්න විදිහට මේ ඉදිරිපත් කළාට එහෙම මේ කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඔබ මේක හොඳට කියවගත්තොත් ප්‍රමාණවත් කියන එකයි මගේ හැඟීම. මේකෙදි අපි දන්නවා පත් කරලා තියෙන නියෝජිතෙන් බැලුවොත් එහෙම නේද? සීමා සහිත excellent finance and investment, සීමා සහිත aid and spend සමාගම, එතකොට සීමා සහිත කාසන් කම්බර්බැච් සමාගම, එතකොට සීමා සහිත සෙලින්කෝ සමාගම, සීමා සහිත ජේම්ස් පින්ලේ සමාගම, සීමා සහිත මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගම, සීමා සහිත protection and investment සමාගම, සීමා සහිත විටෝල් බවුස්ටර් සමාගම. මෙන්න මේ සමාගම් 8ක් තමයි ජාතික රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නියෝජිතයන් හැටියට පත් කරලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර සමාජගත කරන්න කටයුතු කරලා තියෙනවා. පැහැදිලිද? right. ඉතින් ඊට පස්සේ 1980 අපිට මේ කටයුතු සිද්ධ කරගෙන යනකොට අපිට සිද්ධ වෙනවා ඒ කියන්නේ ලලිත අදවත් මුදලි මහත්තයා දකිනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තිබ්බත් ජාතික රක්ෂණ සංස්ථාව තිබ්බත් මේ රක්ෂණයෙන් සමාජයට වෙන්න තියෙන ප්‍රයෝජන නිසි ආකාරයෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ 1986 දී නැවත පෞද්ගලීකරණය කරනවා. පැහැදිලිද? 1986 දී නැවත පෞද්ගලීකරණය කරනවා. එතකොට මේ පෞද්ගලීකරණය කරනකොට ඔයාලට මතකයිනේ 1961 දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කළාට පස්සේ ඒක පාලනය කරන්න පනතක් ගේනවා. පාලන පනත කියලා. මොකක්ද මේ පනත? 1962 අංක 25 දරන පනත. අන්නේ පනත දැන් මොකද කරන්නේ අපි සංශෝධනය කරනවා. දැන් මොකද මේ පනත ඉන්නේ මේ රජයේ රක්ෂණය ආරම්භයේ පවත්වාගෙන යන්න උදව් කරන්නේ. දැන් ඒක සංශෝධනය කරනවා. සංශෝධනය 1986 දී සංශෝධනය කරනවා. කරලා 1986 අංක 42 දරන මේ රක්ෂණ පාලන සංශෝධිත පනත ආරම්භ කරනවා. ඒකතකොට තමයි අපිට පෞද්ගලීකරණය නැවත යන්න පුළුවන් වෙන්නේ. ඒතකොට පෞද්ගලීකරණය කරනවා කියලා කිව්වොත් මොන අවුරුද්දේද? 1986 දී මොන පනතින්ද? 1986 අංක 42 දරන පනතින්. හොඳයි. එතකොට මෙන්න මේ ටික තමයි අපිට රක්ෂණය පිළිබඳව ඉතිහාසයේ සහ අපේ ලංකාවේ රක්ෂණයේ ව්‍යාප්ත වෙලා ගිය ආකාරය පැහැදිලිලා තියෙන්නේ. නේද? අපි නැවත සැරයක් මතක් කළොත් නේ ඔන්න මොනවද ලෝක ඉතිහාසය ගැන කතා කළොත් අපිට මොනවද අපිට සිහි වෙන්නේ? ඔන්න 2000කට කලින් ජීවිත රක්ෂණය කියන බීජය පැලවෙනවා නේද? ඒක රෝම අධිරාජ්‍යයේ නේ. ඊට පස්සේ අපිට ඒවා මරණාදාර සමිතිය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තාම වාණිජ සංගම් හැටියට එංගලන්තේ මේවා ක්‍රියාත්මක වෙනවා නේ. එතකොට ජීවිත රක්ෂණය බිල දීලා ගත්ත පළවෙනිම පුද්ගලයා හැටියට අපිට විලියම් ගිබන්ස් නම් කරන්න පුළුවන්. කොයි අවුරුද්දද අපි කියලා ගත්තොත් එහෙම 1583 ජූනි 15 නේද? එතකොට එතනින් අපි ගත්තාම අපේ ලංකාව ඇතුළේ තියෙන රක්ෂණය කොහොමද ආරම්භ වුනේ කියලා කියන්නේ අපි දන්නවා කෝපි තේ වගාවට තමයි මුලින්ම අපේ ලංකාවේ රක්ෂණය තිබිලා තියෙන්නේ. ඒ සියල්ලම විදේශ සමාගම් ඔන්න 1938 දී එතකොට වත් වෙනවා දේශීය සමාගම් පනත ගේනවා. ඒ ගේනවත් එක්කම දේශීය සමාගමක් විදියට
සිලෝන් ඉන්ෂුරන්ස් ආයතනයේ සඳහා රක්ෂණය ආරම්භ වෙනවා. ඒ කියන්නේ 1938 දී. නේ? ඊට පස්සේ 1961 දී රක්ෂණය ජනසතු කරනවා. ජනසතු කරනවත් එක්කම ආරම්භ වෙනවා ආයතනයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ඒතකොට මතක තියාගන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ කරාම ඒ 1961 දී ඒ එක්කම ජනසතු කරනවා කියන කාරණා දෙකක්. මොන කොටසද ජනසතු කරන්නේ? ලයිෆ් එක. නැත්නම් ජීවිත රක්ෂණ කොටස තමයි ජනසතු කරන්නේ. පැහැදිලිනේ? right. ඊට පස්සේ අපිට වෙනවා ඒක පාලනය කරන්න පාලන පනත ගේනවා 1962. ඊට පස්සේ අපිට එන වර්ෂය මොකද්ද? 1964. ඒක 1964 මොනවද සිද්ධ වෙන්නේ? සාමාන්‍ය රක්ෂණය ජනසතු කරනවා. අන්න එතකොට සම්පූර්ණම රක්ෂණය ජනසතු වෙනවා 1964 දී. ඒක 64 දී සම්පූර්ණම ජනසතු කළාට පස්සේ ආයි ඊළඟ රක්ෂණ ආයතනයක් බිහි වෙන්නේ 1980 ජාතික රක්ෂණ සංස්ථාව. එතකොට අපි 64 ඉඳන් 80ට ගණන් බැලුවොත් අවුරුදු 18ක් අකණ්ඩව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විතරක් පැවතිලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට 1980 දී ආරම්භ ජාතික රක්ෂණ සංස්ථාව ආරම්භ කරනවා. ඒත් හරි සේවාවක් සිද්ධ වෙන්නේ නැති නිසා 1986 දී නැවත ජනසතු කරලා තිබිච්ච දේ කැන්සල් කරලා පෞද්ගලීකරණය කරනවා. ඒ පෞද්ගලීකරණය කරනකොට අපි අර ජනසතු කරනකොටම පාලන පනත හැටියට 1962 අංක 25 ධර්ම මේ පනත ක්‍රියාත්මක කරලා තිබ්බා. ඒක අපි සංශෝධනය කරනවා. සංශෝධනය කරලා පෞද්ගලීකරණය කරන්න 1986 දී අංක 42 ධර්ම පනත ගෙනල්ලා සංශෝධනය කරනවා. එතකොට ඒ වගේම තමයි ඔබට ඊළඟ කොටසදී අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා 2000 ප්‍රාග්ධන සහභාගීත්වය කියන එක. මොකද මේ ඉක්විටි මේ පැටර්න් එක ඒ කියන්නේ මෙව එකේදී අපි දන්නවා පිටරට සමාගම් වලට අපේ ලංකාවේ බිස්නස් එක යොදන්න බැහැ කියලා මේ දෙයක් තිබ්බා. මොකද අර මේ දේශීය සමාගම් පනතත් ක්‍රියාත්මක වුණාට පස්සේ ඉතින් ඒකේ ලිහිල් කරලා ඉවරලා තමයි දැන් ඊට පස්සේ මේ අතීතයේදී ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයන් නැත්නම් පුද්ගල මණ්ඩල විසින් ප්‍රාග්ධනයන් දායක වීමෙන් ආරක්ෂා කර තිබුණු රක්ෂණ කර්මාන්තයට ඍජුවම ප්‍රාග්ධන දායකත්වය සැපයීම සඳහා 2000 මාර්තු මාසයේ සිට දොරගුළු විවෘත කරන ලදී. 2000 තමයි නැවත සැරයක් අර විදේශී සමාගම් වලට උනත් ඇවිල්ලි වෙලා කටයුතු කරගන්න නැවත ලෑස්ති කරලා තියෙන්නේ. ඒ කියන්නේ 1986 දී පෞද්ගලීකරණය වුණාට එතකොට කෙලින්ම පිටරට ඉන්න කෙනෙකුට ඇවිල්ලා නැවත මේ රක්ෂණ ආයතනයක් ආරම්භ කරන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. මුදල් යොදන්න බැරි තත්ත්වයක්. ඒක වෙනස් වෙලා තියෙනවා 2010 ඉඳලා. right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ රක්ෂණය දැන් අපේ ලංකාවේ පෞද්ගලික සමාගම් රක්ෂණයට ආරම්භ කළාට පස්සේ ආයතන කීපයක් එනවා. මේ ආයතන ඇවිල්ලා රක්ෂණ ආයතන නෙමෙයි. දැන් උනේ 1986 දී පෞද්ගලීකරණය කරනවානේ. පෞද්ගලීකරණය කළාම දැන් ඒක ඇතුලේ තියෙනවා අනිවාර්යයෙන් මෙතන ඉන්න කවුද? මේ වෙන විටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ජාතික රක්ෂණ සංස්ථාව මේ වෙනකොට තියෙනවා. ඒ දීර්ඝ තමයි පෞද්ගලීකරණය කරන්නේ. ඒවා සංස්ථා විදිහට ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා CTC ඊගල් සමාගම. එතකොට මෙතෙන්ට එනවා සෙලින්කෝ සමාගම. එතකොට මේ පෞද්ගලීකරණය යටතේ ආරම්භ කරනවා ජනශක්තිය, යුනියන් ඇෂුරන්ස්. මේ ආයතන ටික ආරම්භ වෙනවා. එතකොට මේ ආයතන ටික ආරම්භ වුණාම පෞද්ගලීකරණය අංශයෙන් රක්ෂණය දැන් ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඒ ආයතන වල දැන් අපි දන්නවනේ
හන්දියක කඩ කීපයක් එකතු වෙනකොට අපි හදා ගන්නවා මොකද්ද කඩේ අයිතිකාරය ටික එකතු වෙලා රක්ෂණ ඔය කියන්නේ මේ මොනවද වෙළඳ සංගමයක් හදා ගන්නවා. දැන් අන්න ඒ වගේ මේ රක්ෂණ පෞද්ගලික රක්ෂණ ආයතන ටික එකතු වෙලා ඒකේ ඉන්න සභාපතිවරු ටික එකතු වෙලා ඉවරලා හදා ගන්නවා සංගමය. අපි අන්න ඒකට තමයි මේ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය කියලා. පැහැදිලිද? ඒක ශ්‍රී ලංකා රක්ෂණ සංගමය අපි හඳුන්වනවා IASL කියලා නේ. එතකොට මේ ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් මොන වගේ කටයුතුද සිද්ධ කරන්න ඒගොල්ලෝ යොදලා තියෙන්නේ? ඔප්පු වචන යෙදුම හා සම්බන්ධ සම්මත මූලධර්ම හා පරිචය යොදා ගැනීම පිළිබඳව සමාජිකයන් අතර ප්‍රවර්ධනය කිරීම. ඒ කියන්නේ මේ සම්මත මූලධර්ම. ඒ කියන්නේ නැත්තම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක දෙයක් කියනවා. ජාතික රක්ෂණාව තව දෙයක් කියනවා. දැන් මෙහින් ඊට පස්සේ බිහි වෙච්ච එක්ක සෙලින්කෝ වෙන්න පුළුවන්, CTC ඊගල් වෙන්න පුළුවන්, යුනියන් ඇසුරෙන් මොන හරි වෙන වෙන කතා කිව්වොත් ඒක නිකන් සමාජයට මේ ලොකු ගැටලුවක් නේ. ඒකින්ද එක යෙදුමක්. අපි දැන් මෙන්න මේ වගේ මරණයක් වුණොත් අපි මෙන්න මේ වචනේ තමයි පාවිච්චි කරන්නේ. දැන් හදිසි අනතුරක් කියලා කිව්වට පස්සේ ඒක කොහොමද හදිසි අනතුරක් කියලා නිර්වචනය කරන්නේ. ඒක සමාගම හැම එකම පොදුයි. අන්න ඒ වගේ පොදු නිර්ණය ටිකක් හදාගත්තා. ඔන්න එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් කරන වැඩ ටික මොනවද? ඔප්පු වචන යෙදුම හා සම්බන්ධ සම්මත මූලධර්ම පරිචය යොදා ගැනීම පිළිබඳ සමාජිකයන් අතර ප්‍රවර්ධනය කිරීම. එතකොට රක්ෂණ නියමයන් සහ කොන්දේසියන් දාගන්න. එතකොට ගිණුම්කරණය, තීරුබදු, නියෝජනය, ප්‍රතිරක්ෂණය බඳවා ගැනීම. මේ සියලුම දේවල් ඔන්න ඒගොල්ලන්ගේ සේවකයන් ශ්‍රේෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම කියන එක. මේ දේවල් ඔබට අමුතුවෙන්ම කියන්නේ අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි මේ කියෝලා තේරුම් ගන්න විතරයි මේකේ අවශ්‍යකමක් තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ශ්‍රී ලංකා රක්ෂණ තැරවකරුවන්ගේ සංගමයක් එනවා. ආයි මේවා ඔක්කොම දැන් මොනවද? රක්ෂණ මේ කම්පැනි එහෙම නෙමෙයි. රක්ෂණ කම්පැනි නෙමෙයි මේ කියන්නේ. නේ? එතකොට මේවා ඔක්කොම වෙන මේ සංගම් සමිති වගේ දේවල්. එතකොට මෙතන තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ගැන අපි කතා කරා. ඊට පස්සේ අපිට එනවා ශ්‍රී ලංකා රක්ෂණ තැරවකරුවන්ගේ සංගමය. SLI BA නේද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බ්‍රෝකර් ඇසෝසියේෂන් කියන එක. නේද? එතකොට මේ දෙකෙත් පොඩ්ඩක් බලන්න මේ නම් දෙකෙත් ඉංග්‍රීසියට හරවනකොට පොඩි වෙනසක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ ඉංග්‍රීසියෙන් කියනකොට අපි කොහොමද කිව්වේ? ඔව් IASL. එතෙන් තියෙනවා Insurance Association of Sri Lanka කියලා. දැන් මෙතන ඊට පස්සේ බ්‍රෝකර් කම්පැනි ගැන කතා කරන සංගමය ගැන කතා කරනකොට එන්නේ SL එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නේ. SLIBA. දැන් මෙන්න මේවා ඊටාම මේ පොඩ්ඩක් අවධානයෙන් බලලා මතක තියාගන්න. මොකද දැන් අපි ඉංග්‍රීසි විදියට අරගෙන ඒ විදියටම ට්‍රාන්ස්ලේට් කරලා නැති නිසා. එතකොට මේ තැරවකරුවන්ගේ සංගමය ආරම්භ වෙන්නේ 1980 වර්ෂයේදී. එතකොට මේ තැරවකරුවන්ගේ සංගමය මේ ඇති වෙන්නේ කොහොමද? අර හදාගත්ත කම්පැනි ටික තියෙනවානේ. ඒ කම්පැනි වල මේ බිස්නස් එක කරන්න තමයි බ්‍රෝකර්ස්ලා තැරවකරුවෝ පත් කරලා තියෙන්නේ. පැහැදිලිද? දැන් අපි බ්‍රෝකර් කෙනෙක් කියලා කියනවා. දැන් අපි හිතනවා අපේ ඉඩමක් විකුණ ගන්න ඕන නම් අපි බ්‍රෝකර් කෙනෙකුට බාර දෙනවා. නේ? අපේ කාර් එක විකුණ ගන්න ඕන නම් අපි බ්‍රෝකර් කෙනෙකුට පවරනවා මේ වැඩේ මෙහෙම කරන්න කියලා. අන්න ඒ වගේ මේ බ්‍රෝකර්ස්ලාටත් අපේ රක්ෂණ අලවිය සඳහා කළා දෙනවා. මේක ඉදිරියේදී ඔයගලන්ට විස්තර වශයෙන්ම කියවෙනවා බ්‍රෝකර් කෙනෙක් කියන්නේ කවුද? මොන විදිහේ සුදුසුකම් තියෙන්න ඕනේද කියලා. ඒතකොට බ්‍රෝකර් කෙනෙක් සහ නියෝජිතයෙක් අතර තියෙන වෙනස මොකක්ද කියන එක දෙවෙනි පාඩමේදී අපිට විස්තරයතුව දැනගන්න පුළුවන් වෙයි. ඒතකොට මේකෙදි කරන මේ සාමාන්‍ය අරමුණු ටික තමයි ඔබට යටින් කියවුවාම පැහැදිලිව තියෙන්නේ. ඉතින් ඒ රක්ෂණ කර්මාන්තය කියලා බලන ඕනෑම කරුණක් නියෝජනය කිරීම රක්ෂණ තරවකාර සමාගම සඳහා පොදු වේදිකාවක් හරි ගස්සලා තියෙනවා කියන එක මම මේක එකින් එකට ඔබට කතා කරන්න මේක කියවුවාම ඔබට තේරෙනවා ශ්‍රී ලංකා රක්ෂණ තරවකරුවන්ගේ
සංගමේ තියෙන දේ මොනවද කියලා. හොඳයි. ඊළඟට අපිට හම්බ වෙන්නේ 8 වෙනි පිටුව අපි බැලුවොත් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය. අන්න අපි දැන් මේ අපිට විභාගය සඳහා කටයුතු කරන්න උදව් කරන්න මේ පොත් එහෙම අච්චු ගහලා එතකොට අපිව ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්නේ කවුද මේ? ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය. ඔන්න නම් එක වගේ. ඇයි? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. පොඩි වෙනසක්. ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය. ඒක විභාගයේදී ඔයගොල්ලෝ අපි පැටලෙන්නේ අන්නේ එහෙමයි. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න. මේ අපි කතා කරන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය. එහෙම නැත්නම් අපි කියනවා SLII. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉන්ස්ටිටියුට්. SLII. ඒ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ මොකද්ද කියන කාර්යය? අපි වැළුවොත් 1982 දී තමයි ශ්‍රී ලංකා මේ රක්ෂණ ආයතනයේ පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලීකරණය කරන්නටත් කලින්. ඒ කියන්නේ එතකොට මේක රක්ෂණයට උදව් කරන ආයතනයක් තමයි මේ තියෙන්නේ. බලන්න මේකේ තියෙන දේවල් පොඩ්ඩක් කියවුවොත් අපි මොනවද මොන විදිහේද උදව් කරන්නේ? දැන් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය ලාභ නොලබන ආයතනයක් වශයෙන් 1982 දී පිහිටුවා ගන්නා ලදී. රක්ෂණ කර්මාන්තයේ යෙදී සිටින තනි පුද්ගලයන් හට මෙම ආයතනයේ සාමාන්‍ය සහ ලියාපදිංචි සමාජිකත්වය විවෘත කරලා දෙනවා. එතකොට ලියාපදිංචි සමාජිකත්වය අදාළ වන්නේ රක්ෂණ කර්මාන්තයේ ශිෂ්‍යයන් සහ කනිෂ්ඨයන් සඳහා නේ. එතකොට දෙගොල්ලන්ටම. එතකොට රක්ෂණ ශේෂ්ත්‍රයේ හෝ ආයතනයේ සභාව විසින් පිළිගනු ලබන සමාන්තර ශේෂ්ත්‍රවල සුදුසුකම් දරන සහ નિયમિત කාල සීමාවක් තුල රක්ෂණ ශේෂ්ත්‍රයේ කළමනාකාර මට්ටමේ තනතුරු උසුලන තැනැත්තන් සාමාන්‍ය සමාජයත්වය සඳහා සුදුසුසන් වේ. ඒතර මේකේ ආයතනයේ සුදුසුකම් ලබන්න අපි හැමෝටම පුළුවන්කමක් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ අරමුණු සහ කාර්යභාරය මොකක්ද? ඔන්න රක්ෂණ කර්මාන්තයේ යෙදී සිටින සේවයේ නියුක්ත තැනැත්තන් අතර කාර්යක්ෂමතාව, ප්‍රගතිය සහ පොදු වැඩි දියුණුව ප්‍රවර්ධනය. මෙන්න මේ දේවල් චුට්ටක් අපි මතක තියාගන්න ඕනේ. මොකද මේ වගේ දේවල් අහන්න පුළුවන්. ආයතනයෙන් වෙන අරමුණ මොනවද? නැත්තම් කාර්යභාරය මොකක්ද ඒගොල්ලන්ගේ කියලා. නේද? එතකොට ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය රක්ෂණ විද්‍යාව සහ පරිචය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයද ඉටු කරයි. එතකොට පිළිගත් අධ්‍යාපන ආයතන මගින් රක්ෂණය පිළිබඳ වෘත්තීය අධ්‍යයන දිරිගැන්වීම සහ ඒ සඳහා සහාය වීමේ නියැලී සිටීම. ආයතනයේ විසින් රක්ෂණ කර්මාන්තයේ නිරත තැනැත්තන් සඳහා පන්ති දේශන පවත්වා යම් පාඨමාලාවක් අවසානයේ පැවැත්වෙන විභාග වලින් සමත් වන අයට රක්ෂණ පරිචය පිළිබඳ සහතිකය ප්‍රදානය කරනු ලැබේ. ඒතර ආයතනයේ දීර්ඝකාලීන අරමුණ වන්නේ එම පාඨමාලා වැඩසටහන ඩිප්ලෝමා මට්ටම දක්වා වැඩි දියුණු කර පුළුල් කර ගැනීමට ලබා ගැනීම. ඒ කියන්නේ අපිට හැකියාව එනම් තියෙනවා මේ ශාස්ත්‍රයේ ඩිප්ලෝමාව සඳහා යන්න. දැන් ඒක අපි ආරම්භ කරලා තියෙනවා අපේ AIA සමාගමේ සමාජිකින්ට බැඳෙන අයට වයඹ විශ්වවිද්‍යාලයත් එක්ක. ඔබට වුණත් මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය පැත්තෙන් දියුණු වෙන්න කැමති නම් ඔබටත් පුළුවන් ඩිප්ලෝමා එකක් කරන්න. එහෙම නැත්නම් මේ ඒක ඩිග්‍රියක් බවට පරිවර්තනය කරගන්න ඒ තත්ත්වය වයඹ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරගන්න හැකියාව තියෙනවා. එතකොට මෙම ආයතනයේ ලන්ඩන් වරලත් රක්ෂණ ආයතනයේ අනුබද්ධ ආයතනයකි. මෙම ආයතනයේ ලන්ඩනයේ වරලත් රක්ෂණ ආයතනයේ අනුබද්ධ ආයතනයකි. එතකොට ලන්ඩන් වරලත් රක්ෂණ ආයතනය, ඕස්ට්‍රේලියානු රක්ෂණ ආයතනය සහ ඉන්දීය රක්ෂණ ආයතනය වැනි වෘත්තීය ආයතනයන් මගින් පවත්වනු ලබන විභාග මෙරටේද පැවැත්වීමට සුසුකම් සලසා දීම තුළින් එම ආයතන වලට සහයෝගය ලබා දෙයි. ඒක ඔබට ඕනිය මේ දේවල් මෙහි ඉඳලා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කරන කටයුතු ටික.
ඉතින් මෙතෙන්දී ඔබට පැහැදිලි. ඒතොර ආයතන අපිට තියෙනවා 3ක්. ඒක වෙනමයි. ලක්ෂණ ආයතන වලට උදව් කරන එක. මොනවද ඒ ආයතන 3? ශ්‍රී ලංකා රක්ෂණ සංගමය. එතකොට ශ්‍රී ලංකා රක්ෂණ තරවකරුවන්ගේ සංගමය. ශ්‍රී ලංකා රක්ෂණ ආයතන. දැන් ඊට පස්සේ අපිට පේනවා රක්ෂණ ඔම්බුඩ්ස්මන් කියලා නේද? ඇත්තටම ඔම්බුඩ්ස්මන් කෙනෙක් පත් කරන දුක් ගන්න හරහා දුර එයාගේ කටයුත්ත තමයි කාර්යභාරය තමයි යම්කිසි රක්ෂණ සමාගමකින් එයාගේ පාරිභෝගිකයෙකුට යම්කිසි අගතියක් සිද්ධ වෙනවනම් දැන් අපි හිතමු කස්ටමර් කෙනෙකුට කරදර මොනවා හරි අසාධාරණයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක එයා හරියට තේරුම් කරගන්න කැමති නැහැ. මේ බාර දෙන ඩිසිෂන් එක ගන්න ලෑස්ති නැහැ. එහෙනම් එතකොට ඒ අපේ පාරිභෝගිකයාට එහෙම නැත්නම් කස්ටමර්ට යන්න තරක් තියෙනවා. කොතෙන්ද යන්න පුළුවන්? ඔම්බුඩ්ස්මන් ළඟට. ඒතොර එයාට ගිහිල්ලා එයාගේ දුක් ගැනවිල්ල කියන්න පුළුවන්. ඒතොර එයා මොකද කරන්නේ? ඒ අදාළ මේ අදාළ රක්ෂණ ආයතනයේ අදාළ නියෝජිතෙක් එක්කන් එනවා. කස්ටමර්ක් තියෙනවා. ඒ ඇතිලා තියෙන ප්‍රශ්නේ විග්‍රහ කරලා සෝට් අවුට් කරනවා. එහෙනම් ඔම්බුඩ්ස්මන්ගේ කාර්යභාරය මොකද්ද? යම් කිසිවට ඇති වෙන ගැටලු निराකරණය කරලා දෙනවා. දැන් එතෙන්ටත් කස්ටමර්ට සැටිස් නැත්නම් කස්ටමර්ට පුළුවන් එතනින් එහාට යන්න උසාවියට යන්න. දැන් උසාවිය කියලා රස්තියාදු වෙන මේක අඩු කරන්න තමයි කෙලින්ම ඒතොර එයා ඉන්නවනේ. රක්ෂණ ආයතනයක ඉන්නවා. එයාටත් ඒතොර පැහැදිලි වෙනවනේ. කවුද හරි කවුද වැරදි කියලා වෙලා. ඉතින් යම් විදියකින් රක්ෂණ ආයතනයක් වැරදුනොත් ඔවුන්ට 3 සැරේ chance එක දෙන්නේ. මොනවා හරි අගතියක් කළොත් කස්ටමර්ට මේ අවස්ථා 3ක් දෙනවා. ඒ 3ක් දෙලෙවලා 3 වෙනි එකේදී ලයිසන් එක කැන්සල් කරලා දානවා. ඉතින් එතකොට ඒ තුල ලොකු දෙයක් අපිට තියෙන මේ ලොකු මේ පිටුහල ඒ කියන්නේ රක්ෂණය පිළිබඳව විස්තර කරන එක. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට රක්ෂණ කර්මාන්තයේ පිළිබඳව තියෙන පරිච්ඡේදය. ඒ කියන්නේ පරිච්ඡේද 1 කියන කොටස තියෙන්නේ. මම හිතන්නේ ලොකු දෙයක් නෑ. ඊටාම කෙටි දෙයක් තියෙන්නේ. ඒක ඔය පාඩම් කරනකොටත් මෙන්න මේ වගේ ඡේදෙන් ඡේදෙ හරි අවබෝධයෙන් වෙන් කරගෙන මේ පොත කියවන්න. එහෙම නැතුව නවල් එකක් විදිහට ඒක දිගටම කියවගෙන ගියොත් ඔයාට ඒක ග්‍රහණය වෙන්නේ නැහැ. දැන් අපි මේ වගේ වෙන් කළා මෙතන හෙඩින් එක තියෙනවා. දැන් ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය කියලා කිව්වම ඔයා දැනගන්න ඕනේ මේ මොකක්ද මම මේ කතා කරන්න යන්නේ, මේ මොකක්ද මම කියවන්න යන්නේ කියන මෙන්න මේ අදහස ඔයාගේ ඔළුවට එන්න ඕනේ. නැත්තම් අරවත් එක්කම ඔක්කොමත් එක්කම සම්බන්ධ කරගෙන එක දිගටම කියවුවොත් තමයි මේක නිකන් අර අද මේ රක්ෂණ ආයතනයේ කියනවා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියනවා, අරක කියනවා, මේක කියනවා. මම දැන් ලොකු පැටලෙල්ලක තියෙන්නේ මට මොකක්වත් මතක හිටින්නේ නැහැ කියන තැනකට යන්නේ. එහෙම වෙන්නේ අපි මේක පිළිවෙලට අතුල් කරගත්තා නේද? දැන් ඔයාලට තේරෙනවා මම මේ පිළිවෙල තමයි ඔයාලට සකස් කරලා දුන්නේ. එතකොට ඒ ආයතන තුන වෙනම පාඩම් කරගන්න මතක තියාගන්න. ඊටු ඒවා ටික හෙඩින් එකෙන් හෙඩින් එකට ලස්සනට කියවලා බලන්න. ඒකත් අපිට පුළුවන් මේ ඒ ටිකේදී අපිට හොඳ මතකයක් ලබා ගන්න.